समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා සෑදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ නදීකා කළුපහන මහත්මිය ප්‍රදාන පින්වත් පිරිස. නදීකා කළුපහන මහත්මියගේ අරමුණු සිහි කරලා ධර්ම දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මයේ තුලින් ලෝකයේ දිහා බලනකොට, Tamanගේ අභ්‍යන්තර ලෝකයේ දිහා බලනකොට අපි ලබා දුන්නු හිස් වටිනාකම සැබෑවටම අරුත් සුන් වෙච්ච දෙයක් බව Tamanට තේරෙන්න පටන් ගන්නවා. ඒක තේරුම් ගැනීම පිණිස තමයි නොඑක් ආකාරයේ බුද්ධ දේශනා වලින් උපකාරය අනුග්‍රහය සැලසෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු බොහෝම ලස්සන සූත්‍රයක් තියෙනවා. නවකම්ම සූත්‍රය කියලා සංයුක්ත නිකායේ තියෙන්නේ. නවකම්ම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ කොසල් ජනපදයේ එක්තරා වනලැහැබකදී. කෝසල ජනපදයේ වනලැහැබකදී තමයි භාග්‍යවතුන් වහන්සේ විසින් මේ දේශනාව සිද්ධ කරන්නේ. බුදුරජාණන් වහන්සේ එක සල් ගහක් යට ඒ වනලැහැබේ වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ සල් ගහ යට වැඩ ඉන්නකොට උන්වහන්සේ ළඟට මේ නවකම්ම කියන බ්‍රාහ්මණයා ආවා. එයා මේ කැලේ ගස් කපන ගමන්, ඒ කියන්නේ කැලේට අවශ්‍ය දෙයකට දැව Tamanගේ පිරිසත් එක්ක ඒ දැව කර්මාන්තයේ යෙදෙන ගමන් තමයි ඒ Tamanගේ නිවසකට අදාළ දැව කපන වේලාවක තමයි ඔහු දකින්නේ බුදුරජාණන් වහන්සේ සල් ගහක් මුල වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සල් ගහක් මුල වැඩ ඉන්නවා දැකලා මේ නවකම්ම බ්‍රාහ්මණයා කල්පනා කරනවා එයාගේ කර්මාන්තේ කරන අතරතුර බුදුරජාණන් වහන්සේ බොහෝම ඍජුව කය තබාගෙන සිහිය පිහිටුවාගෙන එක දිශාවක් දිහා බලාගෙන බොහොම නිදහසේ වැඩ ඉන්නකොට ඒ නිදහසේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ දැකලා මේ පුද්ගලයා මෙහෙම කල්පනා කරනවා. අහංකෝ ඉමස්මින් වනසන්ටේ කම්මන්තං කාරපෙන්තෝ රමාමි. මම නම් මේ කැලේට ඇවිල්ලා මගේ කර්මාන්තේ කරනවා. මේක තමයි මගේ ජීවන කර්මාන්තේ. ඒතර මම ඒක තමයි කරන්නේ. හැබැයි
මේ ශ්‍රමණ ගෞතමයෝ මේ ගහක් මුල වාඩි වෙලා Tamanගේ සිවුර අතුරාගෙන ඒක උඩ වාඩි වෙලා කය බොහොම ඍජුව තියාගෙන මේ කය ඍජුව තියාගෙන බොහොම සිහියෙන් එකම දිශාවක බලාගෙන ඉන්න හේතුව මොකද්ද? අයන් සමනෝ ගෝතමකින් කාරපෙන්තෝ රමතීති. මොකද්ද මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙහෙම ඉන්න හේතුව? මම නම් වනල හැබේ කර්මාන්ත කරමින් මගේ කර්මාන්තයෙන් මම සතුටු වෙනවා. මේ ශ්‍රමණ ගෞතමයෝ කුමක් කරමින් මේ කැලෑවේ මේ විදියට ගහක් මුල කය තබාගෙන සතුටු වෙනවා ඇද්ද? මොකද උන්වහන්සේ දිහා බැලුවහම දුක් වෙච්ච දුක්මුසු ස්වභාවයකුත් පේන්න නැහැ. දුක්මුසු ස්වභාවයකුත් පේන්න නැත්තම් මේ බඳු ආකාරයකින් මේ උන්වහන්සේ ඉන්න මොකක් හරි හේතුවක් තියනවාද? මෙහෙම යා කල්පනා කරලා බැලුවා. මේ විදියට මේ පුද්ගලයා මෙහෙම කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. තමන්ගේ පිරිස වැඩ කරනකොට එයා බුදුරජාණන් වහන්සේ ළඟට කිට්ටු වුණා. කිට්ටු වෙලා එයා බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම විමසුවා. කේනු කම්මන්තා කරියන්ති බික්කුසාල වනේ තව යදේකකෝ අරඤ්ඤේස්මින් රතින් වින්දති ගෝතමෝති. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ සල්වනේට වෙලා ඔබ වහන්සේ මොනවද කරන කර්මාන්තය? ඔබ වහන්සේ මොනවද කරන්නේ? ඔබ වහන්සේ මේ ගහක් ළඟ කය ඍජුව තියාගෙන මේ විදියට තනිව වාසය කිරීමෙන් විඳින සතුට මොකද්ද? මම නම් මගේ වැඩ කරනවා මෙතනට ඇවිල්ලා. මම මගේ කර්මාන්තේ කරමින් ඉන්නේ. ඔබ වහන්සේම මුකුත් කරන බවක් පේන්නේ. මේ කය නිකන් ගහ යට තියාගෙන ඉන්නෝ. ඇත්තටම ඔබ වහන්සේ මේ විදියට කැලේ වාඩි වෙලා ඉඳමින් විඳින සතුට කුමක්ද? එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා නමේ වනස්මින් කරණීය මත්ති උච්චින්න මූලං මේ වනං විසූකං ස්වාහං වනේ නිබ්බානතේ විසල්ලෝ ඒකෝ රමේ අරති විප්පහායාති. බුදුරජාණන් වහන්සේගේ උත්තරේ කුමක්ද? මට මේ වනේ වැඩක් නැහැ. ඔහෙට වැඩ තිබ්බට මට වැඩ නැහැ මොකුත් මේ වනේ. මම මේ මගේ වනේ උදුරලා දාපු කෙනෙක් අන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. මම මගේ වනය මුලින්ම උදුරලා දාපු කෙනෙක්. මගේ වනේ. ඔබ ඔබේ වනේ සමහරට මේ සල්වනේ යාගේ වෙන්නත් ඇති. ඔබ ඔබේ වනේ වැඩ කර කර හිටියට මම මගේ වනේ මම උදුරලා දාපු කෙනෙක්. මොකද්ද මගේ වනේ? කෙලෙස් වනය. කෙලෙස් වනේ මම උදුරලා දාපු කෙනෙක්. ස්වාහං වනේ නිබ්බානතේ විසල්ලෝ ඒකෝ රමේ අරතින් විප්පහායාති. මම කෙලෙස් වනේ උදුරලා දාලා මම කෙලෙස් රහිතව කලකිරීම පහව ගිය රාගාදී හුල් ඉවත් කරලා දාලා රාගාදී හුල් ඉවත් කරලා දාලා මගේ වැඩේ ඉවර කරලා මම ප්‍රීතියෙන් ඉන්නවා. මම ඉවත් කරලා දාපු වනේ තමයි කෙලෙස් වනය. මම කෙලෙස් වනේ පහ කොටයි මේ සුවසේ වසන්නේ. මම කෙලෙස් වනේ පහ කොටයි මේ සුවසේ වසන්නේ. එහෙමනම් අපි හිතන සුවය සැපය අපිට ලැබෙන්නේ නැහැ. මේ කෙලෙස් වනය උදුරා දාන තාක්කල්
අපිට සැබෑ සතුටක් අත්විඳින්න බෑ. අපිට සැබෑ සතුටක් අත්විඳින්න බෑ. අපි ඇත්තටම අපි වහල්ලු. ඒ වචනේට ගොඩාක් දෙනෙක් අකමැති වෙන්නත් පුළුවන්. අපිට තියෙනවා වහල් භාවයක්. අපිට නිවහල් භාවයක් නැහැ. අපිට තියෙන වහල් භාවයක්. අපි තවත් ඒ කියන්නේ වහල් භාවයේ ස්වභාවය තමයි පින්වත්නි තවත් කෙනෙක් මත අපේ සතුට රඳා පවතිනවා. ඒකයි වහල්ලු කියලා කියන්නේ. ඒතකොට බාහිරින් ඔබට කෙනෙක් බැන්නොත් ඒ බනින කාරණේ පදනම් කරගෙන ඔබට දුක එනවා. එතකොට මේ බාහිර කෙනා බනිනකොට ඔබට දුක එනවා. බාහිර කෙනෙක් ඔබව වර්ණනා කළොත්, බාහිර ලෝකයේ කෙනෙක් ඔබව අගය කළොත්, ඒ අගය කරපු තැනක ඔබට සැපය ඔබ කරා එනවා. එතකොට දැන් බලන්න ඔබේ සැපය හෝ දුක රඳා පවතින්නේ බාහිර දේවල් මත. බාහිර දේවල් මත. ඒවා මේ සජීවී දේවල්ම නෙමෙයි. සජීවී අජීවී සියලු දේවල් මත ඔබේ දුක සතුට පවතිනවා. ඔබට කවුරු හරි බැන්නොත් ඔබේ ඇහැට කඳුලක් එනවා නම් ඔබ නිවහල් නෑ. ඔබ නිවහල් කෙනෙක් නෙමෙයි. ඔබට කවුරු හරි කෙනෙක් ඔබ ගැන වර්ණනා කළොත් ඒ වර්ණනාව ඉදිරියේ ඔබ තුල පුදුමාකාර සුඛ ආස්වාදයක් ඔබේ අභ්‍යන්තරය තුල ඇති වෙනවනම් ඒත් ඔබ නිවහල් නෑ. ඔබ වහල්. ඔබ වහල්. ඔබේ ගෙදර, ඔබේ කාර් එක, ඔබේ ඉඩම, ඔබේ දේපල මේවා කැඩිලා බිඳිලා විනාශ වෙලා ගියොත් ඔබට දුක එනවා. එහෙමනම් ඔබ තුල පවතින ඔබේ අභ්‍යන්තර හිත තුල උද්ගත වෙන දුක කියන ස්වභාවය gedara මත රඳා පවතිනවා. බිරිඳ මත රඳා පවතිනවා. ස්වාමියා මත රඳා පවතිනවා. ඥාතිවරු මත රඳා පවතිනවා. එහෙමනම් සැපය හරි දුක හරි තීරණය වෙන්නේ පින්වත්නි බාහිර සජීවී අජීවී දේවල් මත නම්. බාහිර සජීවී අජීවී දේවල් මත ඔබේ සැප හෝ දුක තීරණය වෙනවා නම් බාහිර ලෝකයේ සජීවී අජීවී දේවල් මත ඔබේ දුක සැප තීරණය වෙන තැනක නම් තියෙන්නේ ඔබ තව කෙනෙක් මත, තව දෙයක් මත ඔබේ සැප දුක යැපෙනවා. එහෙමනම් ඔබ තව දෙයකට වහල් වෙලා. ඒතර වහල්කම කියන්නේ දුකක්ද සැපක්ද? වහල්කම කියන්නේ දුකක්. ඒ වහල්කම තියෙන නිසාම එළියේ තියෙන පුද්ගලෝ රකින්න වෙලා තියෙනවා. දුක නැති කරගන්න. එළියේ තියෙන දේවල් ආරක්ෂා කරගන්න වෙලා තියෙනවා. දුක නැති කරගන්න. එළියේ තියෙන දේවල් පරිස්සම් කරන්න වෙලා තියෙනවා. දුක නැති කරගන්න. එතකොට එළියේ තියෙන දේවල් පරිස්සම් කරන්න අපිට වෙලා තියෙන්නේ දුක නැති කරගන්න නම් එළියේ තියෙන වස්තුව රකින්නේ දුක නැති කරගන්න නම් එළියේ තියෙන දරුවා නඩත්තු කරන්නේ, බිරිඳ නඩත්තු කරන්නේ, ස්වාමියා නඩත්තු කරන්නේ, අම්මා තාත්තා නඩත්තු කරන්නේ මම කියන ඒවා යුතුයකමක් විදියට කලාට කමක් නැහැ. නමුත් මේ ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ අපි තුල පවතින බාහිර ලෝකයට වහල්භාවය නිසා. එතකොට මේ වහල්භාවයෙන් සම්පූර්ණ අයින්වීම තමයි අරහත්ත්වය කියලා කියන්නේ. නික්ලේශී භාවය කියන්නේ මේ වහල්භාවයෙන් අයින් වෙච්ච තැනකයි. එතකොට මේ වහල්භාවයෙන් අයින් වෙච්ච තැන නිවහල් තැන තමයි නිර්වාණය කියලා කියන්නේ. එහෙමනම් අපි හැමෝම වහල්ලු. වහල්භාවයෙන් නිදහස් වීම පිණිසයි
බුදු කෙනෙක් බුද්ධ වචනේ මතු කරන්නේ. වහල්භාවයෙන් නිදහස් වීම පිණිසයි. දැන් අපි මේ වහල්භාවය තියෙන තාක්කල් සැප දුක තීරණය කරන්නේ තව කෙනෙක් නම් තව දෙයක් නම්. අපි තුල වහල්කමක් පවතිනවා. වහල්කම කියන්නේ දුකට. අපේ අභ්‍යන්තර සැප දුක කෙරෙහි තව කෙනෙක්ගේ තව දෙයක උදව්වක්, උපකාරයක්, අනුග්‍රහයක් තියෙනවා. වහල්කමේ ස්වභාවය ඒක. එතකොට පින්වත්නි දැන් බලන්න නුවණ තියෙන කෙනා මේ තව කෙනෙක් මත තව දෙයක් මත Tamanගේ දුක සැප තීරණය වෙන්න ඉඩ තියන්නේ නැහැ. තීරණය වෙන්න ඉඩ තියන්නේ නැහැ. එයාට ඒ නිසාම එයාට එළිය දේවල් රකින්න වෙන්නේ නැහැ දුක නැති කරන්න. උදාහරණයක් විදියට කටු තියෙන වනයක් තියෙනවා. මේ වනය හරහා අපිට යන්න වෙනවා. දැන් එක්ක අපි මෙහෙම හිතමු. ඊටාම ග්‍රීස්ම අඩිය තියන්න බැරි අධික රස්නයක් තියෙන පාරක් තියෙනවා කියලා හිතමු. නිකන් තාර පාරක් වගේ එකක්. එතකොට මේ තාර පාරේ අපිට කොහොම හරි මේ තාර පාර තුලින් තමයි අපේ ගමන යන්න වෙන්නේ. ඒකට අපි කරන්නේ මොකද්ද? අපි කරනවා ඒ තාර පාරේ අපිට යන්න පුළුවන් විදිහට වතුර දානවා. දැන් අපි ඒ වගේ දෙයක් තමයි මේ කරමින් ඉන්නේ. එළියේ තියෙන දේවල් කර ඉන්නේ අපේ දුක නැති කරගන්න. එතකොට අපේ දුක සැප තීරණය කරන්නේ තව කෙනෙක් තව දෙයක්. ඒ නිසා වහල්කම නැති කරගන්න. ඒ කියන්නේ වහල්කම කියන්නේ දුකක්. එතකොට තව කෙනෙක් මත තව දෙයක් මත තමයි අපේ දුක සැප තීරණය වෙන්නේ. ඒ නිසා අපි එළියේ තියෙන පුද්ගලයෝ සහ වස්තු ආරක්ෂා කරනවා දුක නැති කරගන්න. එතකොට මේක තමයි අපි කරමින් ඉන්නේ. දැන් මේ කාරණය එතකොට මෙතන හැබැයි බොහොම මේ ගැඹුරු කාරණා කීපයක් කතා කරගන්න ඕන. මේක එකයි මේ බොහොම පරිස්සමින් කියන්නේ. දැන් අපි කරනවා දැන් මේ තාර පාර හරහා අපිට යන්න වෙනවා පාරෙන් එහා පැත්තට. මොකද මේ පාර දිගේ තමයි අපේ ගමනාන්තය තීරණය වෙන්නේ. ඒතර මේ ගමනේ යනකොට අපි කරන්නේ මොකද? දැන් පාර රත් වෙලානේ. රත් වෙලා නිසා වතුර දානවා. දැන් මේ වගේ එකක් තමයි අපි මේ කර ඉන්නේ. රත් වෙච්ච පාරකට වතුර ගහනවා වගේ වැඩක් අපි මේ කර ඉන්නේ. ටිකක් නුවණ ඇති කෙනා කල්පනා කරනවා මේ වතුර දහන එක මොන මෝඩ වැඩක්ද? හොඳම දේ තමයි මම සෙරෙප්පු දෙකක් දාගන්නවා. අන්න යා කල්පනා කළා. මම සෙරෙප්පු දෙකක් දාගන්නවා. දැන් බාහිර සැප දුක වෙනුවට ඒ தത്വයට පත්තුණු හේතුව හොයනවා වගේ එකක් තමයි මේ කරන්නේ. බාහිර සැප මේ කියන්නේ සැප දුක බාහිර තත්ත්වයක් මත තීරණය කරගන්න ගියාට පස්සේ බාහිර දේවල් ගොඩක් පරිස්සම් කරන්න වෙනවා, නඩත්තු කරන්න වෙනවා, රකින්න වෙනවා, ආරක්ෂා කරන්න වෙනවා. දැන් මෙතන මේ ශ්‍රාවකයා තුල බොහොම ඥානවන්ත බවක් තියෙනවා. බාහිර ලෝකයේ මත සැප දුක තීරණය නොවන විදිහට එයාගේ පැත්තෙන් හිත හදා ගන්නවා. අර තාරපාරට වතුර දානවා වෙනුවට එයා කලේ මොකද්ද? එයා කලේ ඒ තාරපාරට වතුර දාන එක ප්‍රායෝගිකව කරන්න බෑ. හරි බොහොම විඩාබර වැඩක්. බොහොම වෙහෙසකර ක්‍රියාවලියක් තමයි කරන්න වෙන්නේ. ඒ නිසා එයා කළා කුමක්ද? ඒ තමයි එයා කළා තමන්ගේ කකුල් දෙකට සෙරප්පු දෙකක් දාගත්තා. එතකොට ඒ නිසා මේ බාහිර දේවල් මත සැප දුක තීරණය වෙනවා කියන තැනින් අල්ලන්නේ නැතුව එයා තමන්ගේ පැත්තෙන් මේ දුක එන ස්වභාවය පිළිබඳ ඒ தത്വයට මේ බාහිර සැප දුක් එනවා වෙනුවට ඒ බාහිර දේවල් මත සැප දුක් තීරණය වෙනවා කියන කාරණය වෙනුවට ඒ தത്വයට පත්තුණු හේතුව හොයන්න පටන් ගත්තා. එතකොට හේතු හොයාගෙන යනකොට හේතුඵල සහිතව අර පටිච්ච සමුප්පාද ධර්මයේ එයාට ටිකෙන් ටික පොඩ වැටෙන්න පටන් ගත්තා. වැටෙන්න පටන් ගත්තා. ඒතර මේ වැටහීම තුලම පින්වත්නි අවබෝධය කරා ක්‍රමානුකූලව පියමන් කරනවා. අවබෝධයේ පැත්තට මේ පුද්ගලයාගේ හිත
නැමෙනවා, නැඹුරු වෙනවා. ඒ නිසා පින්වත්නි මේ ඇහැට පේන දේ නොදන්නාකම නිසායි, අනවබෝධය නිසායි, ඇහැ ඉදිරියට එන රූපය පිළිබඳ අවිද්‍යා සහගත කල්පනාව නිසායි ඇහැ ඉදිරියට එන රූපය මත, කන ඉදිරියට එන ශබ්දය මත, නාසය ඉදිරියට එන ගඳ සුවඳ මත, දිව ඉදිරියට එන රසය මත, කය ඉදිරියට එන පහස මත අපි මේ අපේ දුක සැප පවරලා ඒවා මත දුක සැප උදා වෙන විදියට අපේ චින්තනය හදාගෙන තියෙන. ඇත්තටම බාහිර දෙයකට දුක හෝ සැප පවරන්න, පනවන්න පුළුවන්ද කියලා බරපතල ප්‍රශ්නයක් අපට තියෙනවා. එතකොට මෙතන අපිට වෙලා තියෙන්නේ ඇහැ ඉදිරියට එන රූපේ ඇත්ත කතාව නොදන්නාකමයි අවුල. අනවබෝධයයි අවුල. අවිද්‍යා සහගතව ඇහැ ඉදිරියට එන රූපය අල්ලා ගැනීමයි අවුල. වෙන මොකක්වත් අවුලක් නැහැ. දැන් අපිට ඒක මෙහෙම හිතන්න. දැන් පොල්ලකින් ගහනවා. මොකද ලීයක් අරන් ගහනවා. එතකොට ලීයක් අරන් ගහනකොට පින්වත්නි ලීය විඳින්න පුළුවන්ද අපිට? බෑ. ලීය විඳින්න බෑ. පොල්ලකින් ගහනකොට ඒ පොල්ල විඳින්න බෑ. ඒ පොට්ටබ්බයයි, ඒ කියන්නේ කයයි පහසයි කාය විඥානයයි තුන එකතු වීම නිසා ඒ අපි කය තමයි විඳින්නේ. ඇත්තටම පොල්ලකින් කරන දේ තට්ටු කරලා එතනින් නිමා වෙනවා. ඒ නිසා වේදනාව උද්ගත වුණාට පස්සේ අපි හිතාගෙන ඉන්නවා ඒ වේදනාව හදලා දුන්න ඒ පොළු කෑල්ලේ අවුලක් තියෙනවා කියලා. අන්න ඒ වගේ එකක් තමයි අපි හිතන්නේ. ඇත්තටම පොල්ල නෙමෙයි ප්‍රශ්නේ. පොල්ලෙන් විඳින්න යම් කෙනෙක් පොළු පහරක් ගැහුවට පස්සේ ඒ පොළු පහර අපිට විඳින්න බෑ. අපිට ඒ පොළු කෑල්ල විඳින්න බෑ. ඒ පොළු කෑල්ල කයේ ස්පර්ශ වීම නිසා ඇතිවෙච්ච දුක් වේදනාවයි අපි විඳින්නේ. එතකොට මේ පොළු කෑල්ල විඳින්න බෑ. මේ පොළු කෑල්ල සහිතව ඇතිවෙච්ච ස්පර්ශයේ නිසායි අපි විඳින්නේ. එහෙම නැත්නම් පොළු කෑල්ල විඳිනවා නෙමෙයි. දැන් අපි හැම වෙලාවකම හිතන ඇත්තටම මේ විපාකය එතනින් නිමා වෙනවා. එතනින් නිමා වෙනකොට අපි මේ පොළු කෑල්ල තමයි මේ බඳු මේ වින්දනයක් ගෙනත් දුන්නේ කියලා අපි පොළු කෑල්ල පැත්තෙන් අපේ හිත පිහිටව ගන්නවා. ඇස ඉදිරියට රූපයක් එනකොට ඒ රූපය මේ පින්වත්නි අපිට රූපේ විඳින්න බෑ. ඒ රූපය නිසා උද්ගත වෙච්ච ඒ රූපේ පදනම් කරගෙන Tamanගේ හිත තුළ උද්ගත වෙච්ච සුඛ වේදනාවටයි අපි තණ්හා කරන්නේ. රූපයට නෙමෙයි. අපි හිතාගෙන ඉන්න රූපේ තමයි තණ්හාව ගෙනාවේ කියලා. රූපේ මොකුත් කළේ නැහැ. රූපේ කෘත්‍ය නිමා වෙනවා. ඇස ඉදිරියට ආවට පස්සේ එතනින් එහාටම ඇති වෙන නාම ධර්ම ඔස්සේ නැවත නැවත මේ රූපයමයි මේ සුඛාස්වාදේ ගෙනත් දුන්නේ කියලා නැවත නැවත රූපේ පැත්තෙන්ම හිට ගන්න හදනකොට අන්න එතන තව දුරටත් කර්ම හැදෙනවා. දැන් අවබෝධයටපත් වෙච්ච රහතන් වහන්සේගේ ස්වභාවය තමයි, අවබෝධය තුල පිහිටපු කෙනෙක්ගේ ස්වභාවය තමයි, ඒ අවබෝධයටපත් වෙච්ච කෙනා මේ රූපේ පැත්තෙන් හිටගන්නේ. ඒ නිසා නැවත නැවත රූපේ පැත්තට යන්න උත්සාහ කරන්නේ. මොකද රූපය නෙමෙයි ආස්වාදයේ ගෙනත් දුන්නේ. මේ ඇසද රූපයද ඇහි විඥානයේද තුනේ එකතු වීම නිසා උද්ගත වෙච්ච තත්වයක් විදියට තමයි ඒ උත්තමයා මේ රූපේ සම්බන්ධ කාරණේ දකින්නේ. ඒ දකින්නකොට ඒ දැකීම මාත්‍රය තුලම ඒ පුද්ගලයා අවබෝධයේ පැත්තට නැමෙනවා, අවබෝධයේ පැත්තට බර වෙනවා. එතකොට මේ අවබෝධයේ පැත්තට බර වෙච්ච ශ්‍රාවකයෙක් විදියට, ජීවිතාවබෝධයේ පැත්තට නැමුණු ශ්‍රාවකයෙක් විදියට මේ ලෝකේ අර රූප තණ්හාව කියන එක උපදින්නේ ඔන්න ඔතනයි. ඒක තේරුම් ගන්න ඕන අපි. ශබ්ද තණ්හාව, ඒ කියන්නේ අපි හිතාගෙන ඉන්නවා ශබ්දයමයි මේ தත්ත්වය ගෙන දුන්නේ. නමුත් ශබ්දය විඳින්න බැහැ පින්වත්නි. ශබ්දය මේ සෝතප්‍රසාදයේ පතිත වීමෙන් ශබ්දයේ වැඩේ නිමා වෙනවා. ඒ ඔස්සේ ඇතිවෙච්ච වේදනාව නිසා වේදනාපච්චය තණ්හා. ඒ විඳින වේදනාවටයි අපි හිතේ තණ්හා කරන්නේ.
නමුත් වේදනාවට තණ්හා කරන නිසා ඒ වේදනාව ගෙනත් දුන්න ශබ්දය ආයෙ එළියට ගිහින් අහන්න හිතෙනවා. එතකොට නව කර්ම ආයෙ සකස් වෙනවා. නමුත් මේකේ යථාර්ථය තමයි හැම වෙලාවකම පින්වත්නි මේ ලෝකේ යථාර්ථයේ පැත්තට විවෘත වෙච්ච ශ්‍රාවකෙක් විදියට ලෝකේ දිහා බලන්න රූපේවත්, ශබ්දේවත්, ගඳ සුවඳවත්, රසේවත්, පහසවත් විඳින්න බෑ. ඒ ඔස්සේ ඇතිවෙච්ච සුඛ ආස්වාදය, ඒ ස්පර්ශය නිසා ඇතිවෙච්ච සුඛ ආස්වාදයටයි අපි තණ්හා කරන්නේ. ඒ තණ්හා කරන නිසා නැවත නැවත ඒ රූප හොයනවා, ඒ ශබ්ද අහනවා, ඒ ගඳ සුවඳ විඳින්න හිතෙනවා, ඒ පහස විඳින්න හිතෙනවා. ඒ කියන්නේ නැවත නැවත ලෝකෙට ගිහින් ඒ බඳුම දේවල් හොයන ගවේෂණය කරන ගතියක් අපට තියෙනවා. මේ ඔක්කොම ක්‍රියාවලිය ඇති වෙන්නේ පින්වත්නි අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි. මේ සියලු ක්‍රියාවලිය අපි තුල උද්ගත වෙන්නේ අපි තුල පවතින තණ්හාව නිසා. අපි තුල පවතින රූප තණ්හාව කියන එක, ශබ්ද තණ්හාව කියන එක ඇත්තටම ඇති කරගන්න ඕන එකක් නෙමෙයි. හේතුඵල සහිතව විමසනකොට තමයි මේ යථාර්ථය පේන්නේ. එතකොට හරියට එළියේ තියෙන අර තාරපාර රත් වෙලා තියෙනකොට වතුර දාලා මේ තාරපාර නිමාගෙන ඉස්සරහට යනවා වගේ දෙයක් තමයි අපි කරන්නේ. රූපේ මත අපි තුල ආස්වාදයේ තියෙන බව අපි හිතාගෙන ඉන්නවා. ශබ්දයේ මත හිතේනවා කියලා හිතාගෙන. ඒ නිසා අපි රූපත් නඩත්තු කරනවා, ශබ්දත් නඩත්තු කරනවා, සුවඳත් නඩත්තු කරනවා, රසත් නඩත්තු කරනවා. ඇත්තටම මේක නඩත්තු කරන්න දෙයක් නැහැ. තමන් සෙරෙප්පු දෙකක් දාගත්තාම තාරපාර ආය නිවන්න දෙයක් නැහැ. තාරපාර රත් උනත් එකයි, සිසිල් උනත් එකයි. අන්න ඒ වගේ සෙරෙප්පු දෙකක් දාගත්තා වගේ හේතුඵල සහිතව මේක ඇති වෙන දිහා බැලුවට පස්සේ ආයේ එළිය කරන්න කෙලියක් නැහැ. එළිය කරන්න දෙයක් නැහැ. තමන්ගේ පැත්තෙන් බැලුවට පස්සේ තමන්ට තේරෙනවා මෙතන ඇති දෙයක් නැහැ. තමන්ගේම සුඛ ආස්වාදයටයි තමන් තණ්හා කරන්න කියලා පැහැදිලිව දකිනවා. එතකොට තමයි අර තණ්හාව නිරුද්ධ වෙන්නේ ඉතිරි නැතුව. රූප තණ්හාව නිරුද්ධ වෙනවා ඉතිරි නැතුව. ශබ්ද තණ්හාව නිරුද්ධ වෙනවා ඉතිරි නැතුව. ගන්ධ තණ්හාව නිරුද්ධ වෙනවා ඉතිරි නැතුව. රස තණ්හාව ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා. එතකොට මේකට අපේ ජීවිතේ වැදගත් දෙයක් තමයි අප්‍රමාදීව කුසල් ධර්මයක් තුළ ශක්තිමත් වෙලා සම්මා දිට්ඨිය උපදවාගෙන සම්මා සතිය තුලින් ඒ හිත තුළ සුරක්ෂිතභාවය හදාගෙන සමාධියක් තුලින් මේ කතාව බොහෝම ගැඹුරින් විමසලා ගැඹුරින් තේරුම් අරගෙන ගැඹුරින්ම විශ්ලේෂණය කරලා බලන එකයි හොඳම දේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බොහෝම ලස්සන දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ තියෙන අරක සූත්‍රය කියලා. මේ ජීවිතයේ අප්‍රමාදයක් හදාගන්න හොඳ දේශනාව. දැන් අපි කියවනේ අප්‍රමාදීව සම්මාදිට්ඨිය හදාගෙන සම්මා සමාධිය තුලින් මේ තණ්හාවේ ඇත්ත කතාව දකින්න කියලා. එතකොට මේ ඇත්ත කතාව දකින්න වඩා උනන්දුවක් ඇති වෙන්න මේ අරක සූත්‍රයේ තියෙන පණිවිඩය හරි වැදගත් එකක්. ඒක හරි ලස්සනයි. ඒකේ තියෙන විස්තරය අතිශය වැදගත් දෙයක්. මේ දේශනාව කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. සවැත් නුවර ජේතවනාරාමයේ ඉඳලා තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව කළේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ මේ අතීත සිද්ධ වෙච්ච සිද්ධියක් මතු කිරීමක් හැටියටයි. මහණෙනි මම පරණ වෙච්ච දෙයක් කියන්නම්. ආගමික මතයක් දරාපු කාමයන්ගෙන් වෙන් වෙච්ච හුදෙකලාවේ ධර්මයක් දියුණු කරපු අරක කියලා ශාස්ත්‍රවරයෙක් හිටියලු. මොකක්ද එයාගේ නම? එයාගේ නම තමයි අරක. එයාගේ නමින්ම තමයි සූත්‍රයේ තියෙන්නේ. මේ අරක කියන ශාස්ත්‍රවරයා ළඟට විශාල ශ්‍රාවකයෝ පිරිසක් ආවා. 100 ගාණක් ශ්‍රාවකයෝ ආවා. ඒ 100 ගණන් තමන්ගේ ශ්‍රාවකයෝ වෙනකොට අරක ශාස්ත්‍රවරයා ඒ අයට කියපු කතාවක් තිබුණා. ඒ අයට කියපු බණක් තිබුණා. ඒ අයට කියපු පණිවිඩයක් තිබුණා.
මොකක්ද ඒ අයට කියපු පණිවිඩය? ඒ තමයි පින්වත්නි මේ අරක ශාස්ත්‍රූවරයා Tamanගේ පිරිසට මතක් කළා ඒ දේශනාවේ මෙහෙම තියෙනවා අප්පකම් බ්‍රාහ්මණ ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහු දුක්ඛං බහු පායාසං මන්තායං ඒ කියන්නේ තමන්ගේ පිරිස එකතු කරලා එයා කියනවා බ්‍රාහ්මණ වරුනි ඔක්කොම බමුණෝ එකතු වෙච්ච අය බ්‍රාහ්මණ වරුනි මේ මනුස්ස ජීවිතයේ පවතින ඊටාම ටික කාලයයි මේක වැඩි කාලයක් පවතින්නේ මේ බුද්ධ දේශනාවෙන් පෝෂණය වෙච්ච කෙනෙක් මෙයා මනුස්ස ජීවිතයේ පවතින ඊටාම සුළු කාලයයි ඒක බොහොම කෙටි කාලයකින් නිමා වෙනවා මේක ගොඩාක් දුක් තියෙන එකක් ගොඩාක් දුක් සහිතයි බොහොම පීඩා තියෙන එකක් නුවණින් අවබෝධ කරගන්න ඕන එකක් මොකක්ද අවබෝධ මනුස්ස ජීවිතේ මේකේ වටිනාකම නුවණින්ම අවබෝධ කරගන්න ඕන එකක් ඒ නිසා මේ ජීවිතය තුළදී පුළුවන් තරම් කුසල් කළ යුතුයි මේ බුදුරජාණන්සේගේ ශ්‍රාවක භාවයේ තුලින් පෝෂණය වෙච්ච කෙනෙක්ගේ කතාවක්. බඹසර ජීවිතයකට අපේ ආධ්‍යාත්මය විවෘත කරගන්න ඕන. ඇයි? කත්තබ්බං කුසලං කුසලයේ දියුණු කරගන්න ඕන. චරිතබ්බං බ්‍රහ්මචර්යං බඹසර ජීවිතයකට විවෘත වෙන්න ඕන. වෙන මොකුත් නිසා නෙමෙයි. නත්ති ජාතස්සාමරණ ලෝකේ අමරණීයය නැහැ. අමරණීයය නැහැ. ඊට පස්සේ මේ අරක සූත්‍රයේ තියෙනවා මේ හරි ලස්සන උපමා ටිකක්. ඒතර මේ උපමා ටික දිහා බලා ඒ මතු කරන ධර්මීය තුල ශක්තිමත් වෙන්න කියලායි බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ අරක සූත්‍රයේදී මේ කාරණේ මතු කරන්නේ සත්තක නිපාතේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සෙය්‍යතාපි බ්‍රාහ්මණ තිනග්ගෝ උස්සාව බින්දු සූර්යෝ උග්ගච්ඡන්தோ බින්දූපයේව පටවිගච්ඡති. ඒ තමයි බ්‍රාහ්මණවරුනි මතු කරනවා බ්‍රාහ්මණවරුනි මේ මනුස්ස ජීවිතය කියන්නේ මෙබඳු දෙයක්. කොහොම දෙයක්ද? හරියට තනාග පිනිබින්දු වගේ තියෙන්නේ. ඒකයි අප්‍රමාදී වෙන්න ඕන. තනාග මේ පිනිබින්දු වගේ තියෙන්නේ. ඉර පායගෙන එනකොට සැනකින් සිඳී යනවා. පුංචි පුංචි දිය බින්දු උදේට බලන්න. ගස්වල තියෙන පුංචි පුංචි දිය බින්දු සැනකින් සිඳී යනවා. බොහෝ කාලයක් පවතින්නේ. ඒ නිසා බ්‍රාහ්මණවරුනි තනාග පිනිබින්දුවකට උපමා කළ හැකි මනුස්ස ජීවිතයක් තමයි අපි මේ නඩත්තු කරමින් ඉන්නේ. මේක බොහෝම සුළු කාලයයි තියෙන්නේ. සුළු මොහොතයි තියෙන්නේ. ඉතා කෙටි. දුක වැඩි. ජීවිතේ බොහොම කෙටි නමුත් දුක වැඩි. බොහෝ පීඩා වැඩි. පීඩාවන්ගෙන් වැඩි. ඒ නිසා නුවණින් අවබෝධ කළ යුතුයි. කත්තබ්බං කුසලං කුසල්මයි දියුණු කරන්න අවශ්‍ය. චරිතබ්බං බ්‍රහ්මචර්යං බඹසරෙහිමයි හැසිරෙන්න ඕන. චරිතබ්බං බ්‍රහ්මචර්යං උපන් සත්‍යයා නොමරී සිටීමක් උපන් සත්‍යයා තුල දකින්න ලැබෙන්නේ නැහැ. උපන්නා වූ සත්‍යයා තුල නොමරී සිටීමක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා කාරණා මේ අප්‍රමාදී වීම පිටස කාරණා කීයක් කියනවද? නුවණින් අවබෝධ කරන්න ඕන. මොකද්ද නුවණින් අවබෝධ කරන්න ඕන? මේ පංචස්කන්ධ දුක. කුසල් කළ යුතුයි. කරගන්න ඕන මොකද්ද? උපදව ගන්න ඕන කුසලය. මොකද්ද? සෝතාපන්න තත්ත්වය, සකදාගාමි තත්ත්වය, අනාගාමි තත්ත්වය, අරහත් තත්ත්වය. බඹසරේ හැසිරෙන්න ඕන. බඹසර ජීවිතයකට විවෘත වෙන්න ඕන. ඇයි නත්ති ජාතස් සමරං ලෝකේ අමරණීය පුද්ගලයෝ ලෝකේ නෑ.
ලෝකේ අමරණීය පුද්ගලයෝ නැහැ. ඒ නිසායි ජීවිතේ අප්‍රමාදයක් හදාගන්න අවශ්‍ය වෙන්නේ. බ්‍රාහ්මණවරුනි ආයෙත් කියනවා මේ ජීවිතේ මෙබඳු දෙයක් මහත් වූ දිය බින්දු ඇති වැස්ස වහින කාලෙට හට ගන්නවා දිය බුබුලු. ඒවා සැනකින් සිඳිලා බිඳිලා යනවා. දිය බුබුලු සැනකින් සිඳී බිඳී යනවා. බොහෝ කල් පවතින්නේ නැහැ. ඒයින් බ්‍රාහ්මණවරුනි මේ මනුස්ස ජීවිතයේ දිය බුබුලකටයි උපමා කරන්න පුළුවන්. පවතින්නේ හරි කෙටි කාලයයි. මේක නෙමෙයිද ඔබෙත් මගෙත් කතාව. මොන්න තත්වයේ තිබ්බත් මොන්න වටිනාකම් තිබ්බත් මොන යෞවන මදේ තිබ්බත් මොන ආරෝග්‍ය මදේ තිබ්බත් මොන්න ජීවිත මදේ තිබ්බත් මේක නෙමෙයිද ඔබේ මගේ කතාව. මේක නම් කතාව. කුමක්ද කරන්න ඕනි කියලා මේ හැම තැනම ඒකට අදාළ වැඩපිළිවෙල ඉස්මතු කරලා පෙන්නනෝනේ. හරියට දිය බුබුලක් වගේ සැනකින් බිඳිලා යනවා. පවතින ඊටාම සුළු කාලයයි කෙටි කාලයයි බොහෝ දුක තියෙන්නේ. පීඩාව වැඩි, දුක වැඩි. නුවණින් අවබෝධ කළ යුත්තේ කුසල් කළ යුත්තේ ඒකයි. බඹසරෙහි හැසිරිය යුත්තේ ඒකයි. ඇයි? හරියට වැස්ස වහිනකොට හටගත්ත දිය බුබුලු සැනකින් බිඳී යනවා වගේ. සැනකින් බිඳී යනවා වගේ. බඹසරෙහි හැසිරිය යුත්තේ ඒකයි. හේතුව තමයි නත්ති ජාත සමරණං. ලෝකේ අමරණීය කෙනෙක් නෑ. ඒකයි කුසලයක දායාද වෙන්න ඕන. මරණය අත ළඟ එනවා. ඒකයි බ්‍රාහ්මණවරුනි මේ මනුස්ස ජීවිතේ මෙබඳු දෙයක්. මේවා උදේ හවස ප්‍රතිවේක්ෂා කළ යුතුයි පින්වත්නි. මේ වගේ එක කාරණයක් කෙනෙක් කියන්න පුළුවන් මේ ඔය කාරණා කොච්චර නිවනට උදව්වක්ද කියලා. උදේ හවස සිහි කළොත් මෙහෙම පුදුම අප්‍රමාදයක්. ධර්ම මාර්ගයේ පිළිබඳ පුදුම කැමැත්තක් Tamanගේ චිත්තසංතානිය තුල උපදින්නේ. ඒක පින්වත්නි මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට දැන් බලන්න මෙතන කියන කාතාව බ්‍රාහ්මණවරුනි ඒක මෙබඳු දෙයක්. කඳු මුදුනකින් හටගත්ත ඊටාම දුරට යන වේගවත් සැඩපහරක් තියෙනවා. මොකද ඒක දුරට යන සැඩපහරක්. ඒ නිසා කඳ මුදුනිනුත් වේගයෙන් එනවා. ඒ කඳ මුදුනින් වේගයෙන් ගසාගෙන යන දියපහරට යමක් වැටුනොත් ඒ සියල්ලම ගසාගෙන යනවා. ඒ බඳු නදියක් ඇද්ද? ඒ නැවතී සිටින ක්ෂණයක් හෝ ඊටාම ස්වල්ප වේලාවක් මොහොතක් හෝ නැහැ. ඒක නැවතී ඉන්න වෙලාවක් නැහැ. වේගයෙන් මුහුද කරා යනවා. කඳු මුදුනකින් පටන් ගන්නි ඊටා වේගයෙන් ගහගෙන යනවා. නැවතී සිටීමක් නැහැ. නැවතී සිටීමක් නැහැ. නිරන්තරයෙන් යමින් සිටිනවා, ගලමින් සිටිනවා. බ්‍රාහ්මණවරුනි කන්දෙන් ගලා බසින නදියකට මේ මනුස්ස ජීවිතේ උපමා කරන්න පුළුවන්. මේ භාග්‍යවතුන් වහන්සේ පුරාණ සිද්ධියක් විදිහට මතු කරන එක කොච්චර ලස්සනද බලන්න. මේ විදිහට ජීවිතේ දකින්නකොට අප්‍රමාදයක්මයි ඇති වෙන්නේ. කන්දෙන් ගලා බසින නදියක් වගේ. මේ මනුස්ස ජීවිතේ පවතින බොහොම ටික කාලයයි. ඊටාම සුළු කාලයයි පවතින්නේ. ඒ නිසා කත්තබ්බං කුසලං කුසල්මයි කරන්න ඕන. චරිතබ්බං බ්‍රහ්මචරියං බඹසරමයි පුරන්න ඕන. ඇයි? නත්ති ජාත සමරණං. අමරණීය කෙනෙක් ලෝකේ නැහැ. අමරණීය කෙනෙක් ලෝකේ නැහැ. බ්‍රාහ්මණවරුනි ඒක මෙබඳු දෙයක්. බලවත් පුරුෂයෙක් දිවාගට රැස් කළ කෙලපිඬක්. ඒ කියන්නේ කෙලපිඬ එළියට පිට කරන්න කලින් දිවාගට එකතු කරගන්නවා. බලවත් පුරුෂයෙක් දිවාගට රැස් කළ කෙලපිඬක් ඊතා පහසුවෙන්ම බැහැර කරනවා. ඇයි? දිවාගට එකතු කරගෙන තියෙන්නේ. පහසුවෙන් බැහැර කරනවා.
අන්න ඒ වගේ බ්‍රාහ්මණවරුනි මේ ජීවිතයේ කෙලපිඬකටයි උපමා කළ හැක්කේ. මනුස්ස ජීවිතේ පවතින ඊටාම ටික කාලයයි. ඒ කෙලපිඬකට උපමා කරාට පස්සේ ඒ කෙලපිඬ කොච්චර මිනිසු පිළිකුල් කරනවද? අන්න ඒ වගේ මේ ජීවිතේ හමාර වීමෙන් මනුස්ස ජීවිතේ තොර වීමෙන් මිනිසු පිළිකුල් කරන්නේ එහෙමයි. Tamanගේම ඇස් දෙක වගේ ඉන්න දරුවා මලත් සෝහනට ගිහින් දාලා වතුර නාගෙන ගෙට එන්නේ. වතුර නාගෙන ගෙට එන්නේ. මේ මනුස්ස ජීවිතේ පවතින ඊටාම ටික කාලයයි. ඒ නිසා මොකද්ද කරන්න ඕන? කත්තබ්බං කුසලං, කුසලයේ තුලම ශක්තිමත් වීමයි වටින්නේ. එතකොට මේක නුවණින්ම අවබෝධ කර ගැනීමයි වටින්නේ. කුසලයමයි කළ යුතු වන්නේ. බඹසර ජීවිතයකමයි හැසිරිය යුතු වන්නේ. උපන්නා වූ සත්වයාට නොමැරී සිටීමක් නෑ. නත්ති ජාත සමරණං. මේ එක කාරණයක් හරි තදින් ඔළුවේ මතක තියාගෙන උදේට කල්පනා කරන්න. සෝතාපන්න වෙන්න පුදුම උදව්වක් හම්බ වෙයි. නිවන Tamanගේ ජීවිතේම කුළු ගන්න පුදුම උනන්දුවක් හම්බ වෙයි. මේ තණ්හාව දුරු කරගන්න විශාල උදව්වක් හම්බ වෙයි. මේ දේශනාවේ තියෙනවා බ්‍රාහ්මණවරුනි මේ කය කියන්නේ මේ බඳු දෙයක්. කොහොමද? දවසක් මුළුල්ලේම ගිනියම් වෙච්ච යකඩ බඳුනක් තියෙනවා. ඒ යකඩේ කොහොමද? දවසේම ගිනියම් වෙලා. දවසේම ගිනියම් වෙච්ච යකඩ බඳුනක් හරි රත්තරන් පාටට ඒ ගින්දර හොඳට පේනවා. ඒ ගිනියම් වෙච්ච යකඩ බඳුනට දාන මස් වැදැල්ලක් පොඩි මස් කෑල්ලක් ඒ ගිනියම් වෙච්ච එකට දැම්මොත් වහා සැනකින් පිලිස්සී යනවා. බොහෝ කල් තියෙන්නේ නැහැ. ඉක්මනින් පිච්චෙනවා. මොකද දවසේම ගිනියම් වෙලා යකඩේ. බොහෝ කල් තියෙන්නේ. අන්න ඒ වගේ බ්‍රාහ්මණවරුනි මේ කය මිනිස්සෙක්ගේ කය මස් වැදැල්ලකටයි උපමා කරන්න පුළුවන්. මේ මනුස්ස ජීවිතේ පවතින ඊටාම ස්වල්ප කාලයයි. ඒ නිසා බොහෝම සුළු මොහොතයි, කෙටි කාලයයි, බොහෝ දුකයි තියෙන්නේ මේ ශරීරේ. බොහෝ පීඩාවයි තියෙන්නේ. ඒක නුවණින් අවබෝධ කරගන්නයි තියෙන්නේ. ඒ කියන්නේ මේකට ප්‍රඥාවෙන් විනිවිද යන ප්‍රඥාවෙන් මේක දැනගන්නයි තියෙන්නේ. එතකොට කුසලයේ තුලම කත්තබ්බං කුසලයේ තුලම ශක්තිමත් වෙන්නයි තියෙන්නේ. විකල්පයක් නෑ වෙන. චරිතබ්බං බ්‍රහ්මචරියං බඹසර හැසිරෙන්නයි තියෙන්නේ. නත්ති ජාත සමරණං. ලෝකේ අමරණීයය නෑ. ඒ අමරණීයය නැති නිසා තමයි අපි මේ පුන පුනා කියන්නේ මේ අවබෝධයේ පැත්තට එන්න කියලා. බ්‍රාහ්මණවරුනි මේ මරණය මේ ජීවිතය හරියට මරණයට නියම වූ ගව දෙනක් ගව ඝාතනාගාරයකට ඇදගෙන යනවා වගේ. යම්ම පාදයක් ඇඳ ඔසවයි නම් වදකයාටමයි ලං වෙන්නේ. වදකාගාරයකට ගවයෙක් ගෙනියනකොට පාදේ ඔසවලා ඉස්සරහට තියෙන හැම වාරයකම මොකටද ලං වෙන්නේ? වදකයාට ලං වෙන්නේ. මරණයටමයි ලං වෙන්නේ. බ්‍රාහ්මණවරුනි මරණයට කැපවිච්ච ගව දෙනකට උපමා කළ හැකි මනුස්ස ජීවිතයකුයි පවතින්නේ. මේක පවතින ඊටාම සුළු කාලයයි, සුළු මොහොතයි, ඊටාම කෙටි. බොහෝ දුකයි තියෙන්නේ, දුක් පීඩාවයි තියෙන්නේ. ඒ නිසා තමන්ගේ ජීවිතය තුල කත්තබ්බං කුසල් කිරීමයි වටින්නේ. චරිතබ්බං බ්‍රහ්මචරියං බඹසර පුරණ එකමයි වටින්නේ. නත්ති ජාතස් සමරණං ලෝකේ අමරණීය කෙනෙක් නෑ. අමරණීය කෙනෙක් නෑ. බුදුරජාණන් වහන්සේ මතක් කරන මේ කාරණා පැහැදිලි කළා. මහණෙනි ඒ කාලේ මිනිසුන්ගේ ආයු ප්‍රමාණය වසර 60000ක් කියනවා. ඒ අරක කියන බ්‍රාහ්මණයා හිටපු කාලේ, ශාස්ත්‍රවරයා හිටපු කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 60000ක් කියනවා.
කුමරියක් 500ක් අවුරුදු ගියාට පස්සේ තමයි පතිකුලයට යන්නේ කියනවා. එතකොට බලන්න අපේ ආයුෂ බිඳ වැටුණට දිගාසිරි තිබුණ යුගය තිබ්බා. ඒ කාලේ මිනිසුන්ට තිබුණ ආබාධ 6යි කියනවා. ලෙඩ 6යි තිබිලා තියෙන්නේ. ඒවත් ඔන්න බලන්න ලෙඩ ඒ කාලේ මේ අවුරුදු 60000ක් ආයුෂ තිබ්බ කාලේ තිබ්බ ලෙඩ. මොනවද? සීතල ලෙඩක් විදියටලු සැලකුවේ. වෙන ලෙඩ නෑ. අද බලන්න කීයක් ලෙඩ තියෙනවද? උණුසුම, බඩගින්න, පිපාසය, මල පහ කිරීම, මූත්‍රා කිරීම කියලා මෙන්න මේ ලෙඩ විදියට සැලකුවා. ඒ කියන්නේ මිනිසුන්ට ලෙඩ තිබිලා නෑ. මේවා තමයි ආබාධ විදියට සලකලා තියෙන්නේ. මේවා ඊටාම සාමාන්‍ය දේවල් නේ අද. ඒතකොට ඒ කාලේ ඒ ස්වල්ප ආබාධ ටික විතරයි තිබ්බේ කියනවා. මොනවද? සීතලයි, උණුසුමයි, බඩගින්නයි, පිපාසයයි, මල පහ කිරීමයි, මූත්‍රා කිරීමයි. මේවා විතරයි කියනවා කායික ආබාධ විදියට මතු උනේ. ඒ නිසා මිනිස්සුන්ට ලෙඩ නැති නිසා මේවා ලෙඩ විදියටයි සැලකුවේ කියනවා. මහණෙනි, අරක ශාස්ත්‍රවරයා දීර්ඝායුෂ මිනිසුන් ඉන්න යුගයක බොහෝ කල් ජීවත් වුණු යුගයක අල්පාබාධ තිබ්බ යුගයක තමයි මේ කතාව කිව්වේ කියනවා. එතකොට දැන් බලන්න 60000ක් තියෙන කාලේ තමයි මේ නත්ති ජාත සමරණං අමරණීය කෙනෙක් නැහැ. ඉක්මනට කුසල් කරන්න බඹසර දියුණු කරන්න කියලා තියෙන අන්න ඒ බඳු කාලයක කියනවා. එතකොට අවුරුදු 60000ක් තිබ්බ කාලෙක තමයි අරක ශාස්ත්‍රවරයා මේ කතාව කියාගෙන ගියේ කියනවා. බොහෝ පීඩා තියෙනවා, නුවණින් අවබෝධ කරන්න ඕන, බඹසර හැසිරෙන්න ඕන, උපනුපන් සත්වයා තුල නොමැරී සිටීමක් නැහැ, නත්ති ජාත සමරණං කියලා මේ කතාව කිව්වේ අන්න ඒ බඳු කාලයක කියනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි, පුද්ගලයෙක් මනුස්ස ජීවිතේ පවතින ඉතා සුළු කාලයකට, සුළු මොහොතකට, කෙටි කාලයකට බොහෝ දුකයි තියෙන්නේ, බොහෝ පීඩාවයි තියෙන්නේ. නුවණින්ම අවබෝධ කරන්න ඕන, කුසල් කරන්න ඕන, බඹසර ජීවිතයක් දියුණු කරන්න ඕන. බඹසර ජීවිතයකින්ම යහපත තියෙන්නේ කියලා මෙන්න මේ විදියට යම් කෙනෙක් මනවින් කියවිය යුතු නම් මේ කාලයේ සඳහා මේ කාලේ තමයි ඒකට සුදුසුම කාලය කියන. අර 60000ක් තියෙන කාලෙත් ඒ කතාව කිව්වනම් ඊටත් වඩා විශ්ව සාධාරණයි මේ කාලේ කියන එක. මේ කාලේ යමෙක් බොහෝ කල් ජීවත් වෙනවා නම් ඔහු 100 වසරක් ඔයට ස්වල්ප වැඩියෙන් විතරයි මහණෙනි ජීවත් වෙන්නේ. අන්න එහෙමයි භාගතුන් වහන්සේ මතක් කරන්නේ. මහණෙනි, අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් ඍතු වාර 300යි. බුදුරජාණන් වහන්සේගේ මේ ගණනය කිරීමක් මේකේ තියෙනවා දිගට. මහණෙනි, අවුරුදු 100ක් හිටියොත් ඍතු වාර 300යි ජීවත් වෙන්න වෙන්නේ කියනවා. මේ සූත්‍රෙ හිම තියෙනවා. මහණෙනි, එනම් හිම වැටෙන ඍතු 100යි, ග්‍රීස්ම ඍතු 100යි, වස්සාන ඍතු 100යි. හිම වැටෙන ඍතු 100යි. එහෙනම් ලංකාවේ නෙමෙයි බුදුහාර පහළ වෙලා තියෙන්නේ. ඇයි? ලංකාවට හිම වැටෙන්නේ නැහැ. මේකේ හිම තියෙනවා මේ සූත්‍රය, අරක සූත්‍රය බලන්න. මහණෙනි, ඍතු 100ක් ජීවත් වනවා නම් මාස 1200යි ජීවත් වෙන්න වෙන්නේ. මේ භාගතුන් වහන්සේ වදාරන්නේ. හිම වැටෙන මාස 400යි, ග්‍රීස්ම මාස 400යි, වැසි මාස 400යි ඉන්න වෙන්නේ. මහණෙනි, මාස 1200ක් ජීවත් වන්නෙකුට අර්ධ මාස 2400යි ජීවත් වෙන්න වෙන්නේ. හිම වැටෙන අර්ධ මාස 800යි, ග්‍රීස්ම අර්ධ මාස 800යි, වැසි අර්ධ මාස 800යි. ඒ කාලේ අර මේ ගණනය කරද්දී ඍතුවට සාපේක්ෂව තමයි ගණනය කරලා තියෙන්නේ. මහණෙනි, අර්ධ මාස 2400ක් ජීවත් වන්නෙක් රාත්‍රී 36000ක් තමයි ජීවත් වෙන්න වෙන්නේ. අවුරුදු 100ක්ම හිටියත් හිම වැටෙන රාත්‍රී 12000යි, ග්‍රීස්ම රාත්‍රී 12000යි, වැසි රාත්‍රී 12000යි. මහණෙනි, රාත්‍රී 36000ක් ජීවත් වන්නෙක් 72000 වාරයක් බත් අනුභව කරනවා. 72000 වාරයක් බත් අනුභව කරනවා. හිම වැටෙන කාලේ 24000 වාරයක් බත් අනුභව කරනවා. ග්‍රීස්ම කාලේ 24000ක් බත් අනුභව කරනවා. වැසි කාලේ 24000ක් බත් අනුභව කරනවා. එයද මහණෙනි, මව්කිරි බිව් කාලයත් බත් වැරදුණු කාලයත් එක්කොට එහිලා බත් වැරදුණු කාලේ මෙයයි. කෝප වූ විට බත් අනුභව කරන්නේ. දුකටපත් වූ මේ බුදුරජාණන් සාධාරණ කාරණයක්. බත් ඊට පස්සේ දුකටපත් වූ විට බත් අනුභව කරන්නේ. රෝගී වුණාම බත් අනුභව කරන්නේ. උපෝසත සිල් සමාදන් වුණාම බත් අනුභව කරන්නේ. අලාභයක් සිදු වූ විට බත් අනුභව කරන්නේ. මහණෙනි, මේවත් ආඩු කරන්න ඕන. වේලක් ගානේ ගෙවෙන්නේ බුද්ධෝත්පාදේ කියලා නම් අමතක කරන්න එපා පින්වත්නි.
මහණෙනි මේ විදියට වසර 100ක් ජීවත් වෙන මිනිහෙකුට ආයුෂද මා විසින් ගණන් කොට කියලායි දැන් තියෙන්නේ. ගණන් කොට කියලායි තියෙන්නේ. ඉතිකෝ භික්කවේ මයා වස්සතායුකස්සං මනුස්සස්ස ආයූපි සංකාතෝ ආයුප්පමානම්පි සංකාතං උතූපි සංකාතා සංවජ්ජරාපි සංකාතා මාසාපි සංකාතා අද්දමාසාපි සංකාතා රත්ත්‍යා සංකාතා දිවාපි සංකාතා බත්තාපි සංකාතා බත්තන්තරායාපි සංකාතා. මේ විදිහට මහණෙනි මම මේ වළඳන මේ බත් වේල් ටිකත් මම දැන් ඔබලාට හදලා කියලායි තියෙන්නේ කියනවා. මේ විදියට වසර 100ක් ජීවත් වුණත් මම දැන් මේ ආයු ප්‍රමාණය ගණනය කරලා ඍතු වශයෙන් ඊට පස්සේ මාස වශයෙන් අඩ මාස වශයෙන් රාත්‍රී වශයෙන් දහවල් වශයෙන් බත් පිඬු අනුභව කරන කාල වශයෙන් බත් වැරදුණු කාල වශයෙන් උත් මම ගණනය කරලායි තියෙන්නේ මහණෙනි. ශ්‍රාවකයන්ට හිතයිසි වූ අනුකම්පාව සහිත ශාස්ත්‍රවරයෙක් විසින් අනුකම්පාව උපදවා යමක් කළ යුත්තේද මා විසින් නුඹලාට ඒක කියලායි දැන් තියෙන්නේ. මහණෙනි ඔබට තියෙන්නේ ධර්මයේ දියුණු කරන්නයි. ධර්මයේ දියුණු කරන්නයි. මහණෙනි ධ්‍යානම වඩන්න අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න මේ තමයි මගේ අනුශාසනාව කියලා දේශනාව ඉවර වෙන්නේ. පින්වත්නි මේ විදියට මෙබඳු දේශනාවක උපකාරය තමයි අර ජීවිතේ අප්‍රමාදේනෝ. බුදුදහම හකුලුවා කිව්වම අප්‍රමාදේනේ. ඒ අප්‍රමාදේ ගොඩනගා ගන්න මේ දේශනාව උපකාර වේවා කියලා අපි දේශනාව නිමා කරනවා. පින්වත්නි අද දේශනාවේ දායකත්වයේ ගැන කටයුතු කරනු ලබන්නේ නදීකා කළුපහන මහත්මිය විසින් බොහොම ශ්‍රද්ධාවෙන් දායකත්වයේ ගැන කටයුතු කරනවා. 2021 ඔක්තෝබර් මාසයේ 31 වන දින ජන්මදිනයේ සමරන චතුසදී ඉමෙත්මා දියණියට සහ ඔක්තෝබර් මාසයේ 30 වෙනි දින ජන්මදිනයේ සමරන චතුසදී මිනුල්‍යා දියණිය වෙනුවෙන් ආශිර්වාද කිරීම සඳහා සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහා තමන්ගේ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනා වෙනුවෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමිනුයි මේ දේශනාවට දායකත්වයේ දරන්නේ. මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වේවා ඒ දියණිවරුන්ට මේ කුසල් බලවත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දිගාසිරි සැලසේවා, ඊ타ම ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තිනවා. ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සැලසේවා කියන අදිෂ්ඨානයත් විශේෂයෙන්ම දායකත්වයේ දරූ නදීකා කළුපහන මහත්මිය ඇතුළු හැම දෙනාගේම නමින් මියගිය ඥාතීන්ගේද භවගාමී සසර සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, ඊ타ම ඉක්මනින් ජාත්‍යාදී දුක් වලින් නිදහස්ව ලබන උතුම් අමා නිවන් පිණිසම මේ දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩල බ්‍රහ්ම රාජ මණ්ඩල මේ කුසල් ආවර්ජනය කොට සතුටු වෙත්වා. දෙවියන්ටත් උතුම් නිවන් පිණිසම මේ කුසල් බලවත් වේවා. ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රදාන සියලු මහා සංඝ රත්නයටත් කාර්ය මණ්ඩලයටත් ජීවිතාවබෝධය වේවා. ජන්මදින සමරණේ දියණිවරු ප්‍රදානව නදීකා කළුපහන මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටමත් සියලු දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් ඔබ අප හැම දෙනාටමත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම වහවහ ධර්මාවබෝධ වේවා කියන අදිෂ්ඨානයෙන් දේශනාව නිමා කරන ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං